සාදුකාරයෙන් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वीरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादितव्यं नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतिपिसो भगवा अरहं सम्मा सम्बुद्धो विद्याचरण सम्पन्नो
සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති තී. සත්පුරුෂෝ අපේ පින්තුනේ අද සුවිනේ තගලොත් නම්ම තමන්ගේ ඥාති හිතයිසින් හැමදෙනාම එකතු කරගෙන සූදානම් වෙන්නේ විශේෂයෙන් මීට වසර දෙකකට එහා පැත්තේදී ජන්මාන්තගත වීමට යෙදුණු ඒ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා දෙන්සිල් ගුණරත්න මැතිතුමා සිහිපත් කරලා එතුමාගේ දෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කරන්නට. ඒ වගේම සිහිපත් කරන්නට යෙදුණා සුනීතා ගුණරත්න මගේ ආදරණීය පියතුමා ජන්මාන්තගත වෙලා වසර 31ක් සම්පූර්ණ වෙනවා මේ වර්ෂය වෙනකොට. ඉතින් එතුමාත් සිහිපත් කරලා නමින් මිය පරලොව යන්නට යෙදුණු ඒ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහස අරමුණ මුල් කරගෙන මේ පින්කම සිදු කරන බව. විශේෂයෙන් අද මේ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් ඔබට කියලා දෙන්නට මා තෝරගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් මහා වග්ගයේ 5 වෙනි සූත්‍රය. සූත්‍රයේ නම කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය විශේෂ වශයෙන් මා තෝරගන්න කල්පනා කළේ අපි ආශ්‍රය නිශ්චය කළ අවුරුදු 12කට ආසන්න කාලය තුල දෙන්සිල් ගුණරත්න මැතිතුමා සමග සාකච්ඡා කරන සෑම මොහොතකම වගේ එතුමාගේ අදහස් තුළ එතුමාගේ සිතුවිලි තුළ මේ කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අපට පෙන්වන ආකාරයේ කරුණු ගැඹිලා තිබුණු නිසා එතුමා බොහොම කැමැත්තෙන් මේ සූත්‍රයේ පිළිබඳ අවස්ථා ගණනාවකදී මාත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමන්ට යම් තේරුම් ගන්නට අපහසු තැනක් තිබුණා නම් ඒ වගේම යම් ව්‍යාකූල තැනක් තිබුණා නම් අර බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ මේ පැහැදිලි කරන ආකාරයටම මේ පිළිබඳව නැවත නැවත විමසමින් ඒ පිරිසිදු කර ගන්නට උත්සාහවත් වුණා. මොකද එතුමා තමන්ගේ ජීවිතේ ඒකල කටයුතු ජනප්‍රිය වීමේ අදහසකින් එහෙම නැත්නම් මම මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනවායි කියලා තව කෙනෙක් දැනගන්නට ඕනේ කියන හැඟීමක් කොයිම වෙලාවකවත් ඉස්මතු කළේ නැහැ. සාමාන්‍ය සමාජයේ විරල චරිතයක්. ඒ නිසා මම කල්පනා කළා එතුමාගේ මේ දෙවැනි ගුණානුස්මරණයේ වෙනුවෙන් මේ කාලාම සූත්‍රය මේ සහභාගී වෙන ඔබ හැම දිනාට කියලා දෙන්නට. මේ සූත්‍රය දේශනා කරන්නට පසුබිම සැකසෙන්නේ භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ විශාල ස්වාමින් වහන්සේලා පිරිසකුත් සමග කොසල් රට චාරිකාවේ යෙදෙන අතරේ කේසපුත්ත කියන නියම් ගමට වැඩම කළා. මේ කොසල රාජ්‍යයේ එක කොටසක් තමයි මේ කේසපුත්ත කියන නියම් ගම. ඒ කේසපුත්ත කියන නියම් ගමේ ජීවත් වුණේ කාලාම කියන ශාස්ත්‍රීය වංශික මිනිසයා. මේ ඇයට ආරංචියක් ලැබෙනවා ශාක්‍ය වංශයෙන් පැවිදි භාවයට පත් වෙලා සියලු කෙලෙසුන්ගෙන් මිදලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තමන්ගේ ගමට වැඩම කළා.
උන්වහන්සේ ගැන මෙන්න මේ ආකාරයේ කීර්තියක් සමාජය තුළ පැතිරී යනවා. ඒ තමයි මම අර මුලින් මාතෘකා වශයෙන් තබා ගත්තේ. අපි නිරන්තරයෙන් බුදු ගුණ සජ්ජායනා කරන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ආදි වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු කෙනෙක්. අරහං සම්මා සම්බුද්ධෝ සියල්ල තමන් විසින්ම අවබෝධ කළ කෙනෙක්. දැන් අපි නම් තව කෙනෙක්ගෙන් අහලා ඉගෙනගෙන ගුරු ආශ්‍රයෙන් යමක් අවබෝධ කරගන්න. නමුත් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේම උත්සාහවත් වෙලා ගුරු උපදේශ රහිතව තමයි ඒ සියල්ල අවබෝධ කළේ. විද්‍යාචරණ සම්පන්න. ඒ අෂ්ට විද්‍යාවන්ගෙන් 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි. සුගතයි. ලෝකවිදු. මේ සියලු ලෝකයන් අවබෝධ කළගත් ශාස්ත්‍රුන් වහන්සේ නම. සත්තා දේව මනුස්සාන දෙවි මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්. මේ ආදි වශයෙන් උන්වහන්සේගේ ගුණ කාලාම වරුන්ට අහන්න ලැබෙනවා. එනිසා මේ අය කල්පනා කරනවා මේ වගේ කෙනෙක් අපට දකින්න ලැබෙනවා නම්, ඒ වගේ කෙනෙක් ආශ්‍රය නිශ්චය කරන්න ලැබෙනවා නම්, කතා බහ කරන්න ලැබෙනවා නම් ඒක අපේ ජීවිතේ හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි උන්වහන්සේ දකින්නට මුණ ගැහෙන්නට යන්නට ඕනේ කියලා. ඒ බුදු පියාණන් වහන්සේගේ කීර්තිය, ඒ ගුණ වර්ණනාව අහන්නට ලැබෙන කාලාමවරුන් කල්පනා කරනවා අපි උන්වහන්සේ මුණ ගැහෙන්නට, උන්වහන්සේ දකින්නට යන්නට ඕනේ. එහෙම කල්පනා කරලා විවේකයේ තිබුණු මොහොතක මේ පිරිස බුදුහාමුදුරුවෝ ළඟට පැමිණෙනවා. පැමිණිලා උන්වහන්සේත් සමග සතුටු සාමිචි කතා කරලා උන්වහන්සේගේ සුවදුක් විමසලා තම තමන් පිළිබඳව විස්තර ඒ අයට සිහිපත් කරලා තමන්ගේ හිතේ තියෙන අදහසක් ඉදිරිපත් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපේ මේ ගම්මානයට නොඑක් ආකාරයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණෙනවා. මේ කතා කරන්නේ ලංකාවේ පරිසරය ගැන නෙවෙයි, එදා ඉන්දියාවේ තිබුණු පරිසරය පිළිබඳව. අදටත් වර්තමාන ඉන්දියාවේ ආගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ රටේ නම් සීමිත ප්‍රමාණයක් නෙවෙයි. විවිධ ආකාරයේ ඉගෙන්වීම් තියෙනවා. සිය ගණනක් ශාස්ත්‍රවරු බිහි වෙලා තියෙනවා. නොඑක් දර්ශන තියෙන ශාස්ත්‍රවරු තාමත් අලුතෙන් විවිධ අදහස් ඉදිරිපත් කරන අය බිහි වෙනවා. ඉතින් මේ අය අපේ ගමට ඇවිල්ලා අපේ වාදය තමයි, අපේ ඉගැන්වීම තමයි නිවැරදි, අනෙක් අයගේ ඉගැන්වීම වැරදි කියලා තමයි හැම වෙලෙම කියන්නේ. අපි කියන දේ තමයි නිවැරදිම දේ. අපි කියන දේ තමයි පිළිපැදිය යුතු. අපි කියන දේ තමයි අර්ථවත්ව පවතින්නේ කියන අදහස තමයි නිරන්තරයෙන්ම ඉස්මතු කරන්නේ. ඒ නිසා දැන් අපට ගැටලුවක් ඇති වෙලා තියෙනවා, සැකයක් ඇති වෙලා තියෙනවා. කවුද ඇත්තටම නිවැරදි ධර්ම දේශනා කරන්නේ? කොයි ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මද නිවැරදි? දැන් මේ දේ අපිට තෝර බේර ගන්න විදිහක් නැහැ. විවිධ ශාස්ත්‍රෝන් වරු ඇවිල්ලා ඒ ශාස්ත්‍රෝන්ගේ අනුගාමිකයන් ඇවිල්ලා අපිට නොඑක ආකාරයේ අදහස්, දෘෂ්ටි, මතවාදයන් උගන්වනවා. එතකොට දැන් අපි
සැක සංකා ඇති වෙන තත්ත්වයටපත් වෙලා. දැන් අපි පිළිගන්න ඕන කුමක්ද? ප්‍රතික්ෂේප කරන්න ඕන කුමක්ද? අපි අනුගමනය කරන්නට ඕන කුමක්ද? බැහැර කරන්නට ඕනේ කුමක්ද කියලා අපිට තීරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. වර්තමානයේ අපේ රටේ වුණත් ඒ වගේ තියෙනවා සමහර වෙලාවට. දැන් අපෙන්ම සමහර වෙලාවට අහනවා අපේ හාමුදුරුවනේ අහවල් හාමුදුරුවෝ මෙහෙම දේශනා කළා. අහවල් හාමුදුරුවෝ මෙහෙම දේශනා කළා. මේකේ හරි කෝකද වැරදි කෝකද? එහෙම සමහර එක ස්වාමීන් වහන්සේගේ අවබෝධයේ අනුව වටහා ගැනීම අනුව සමහර විට පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වෙනස්කම් එක්ක අහන කෙනා වික්ෂිප්ත භාවයකටපත් වෙනවා. අපි මොකක්ද කරන්න ඕනේ මොකක්ද නොකරන්න ඕනේ. අපි මොකක්ද හරි කියලා තේරුම් ගන්නට ඕනේ මොකක්ද වැරදි කියලා බැහැර කරන්නට ඕනේ කියලා තේරුම් ගන්නට අමාරුයි කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාරනවා කාලාමීනේ ඔබට සැක ඇති වෙන්න ඕන තැනකම තමයි සැක ඇති වෙලා තියෙන්නේ. මොකද විවිධාය විවිධ දේවල් කියනකොට කුමක්ද හරි කියලා තේරුම් ගන්න විදිහ පිළිබඳ අපි යම් අවබෝධයක් ලබා ගන්නවා. මේ බුදුහාමුදුරුවෝ ඒ කාරණාව තමයි පැහැදිලි කරන්නේ. ඔබට කවුරු කුමක් කියලා දුන්නත් ඒ පිළිබඳව ඔබ කල්පනා කරන්නට ඕනේ. මහසේ වදාරනවා මා අනුස්සවේ මේක අනික් අය කියනවා ඇහුණු පමණින් පිළිගන්නට එපා. නැවත නැවත යමක් ඇහෙන්න පුළුවන්. හැමෝම කියනවා Tamanට ඇහෙන්න පුළුවන්. නමුත් ඒ ඇහෙන දේ ඇත්ත නොවෙන්නත් පුළුවන්කම තියෙන. ඒ නිසා විශාල පිරිසක් නැවත නැවත කියනවා ඇහුණු පමණින් යමක් නිවැරදි කියලා තීරණය කරන්න එපා. මෙච්චර 100 ගාණක් අනුගාමිකයෝ ඉන්නවා, දහස් ගාණක් ඉන්නවා, එහෙම නැත්තම් ලක්ෂ ගණනක් අනුගාමිකයෝ ඉන්නවා. ඒ නිසා මේ දේ තමයි හරි අනෙක් සියල්ල වැරදි කියලා නිගමනය කරන්නට එපා. එහෙම නිගමනය කළොත් ඔබට නිවැරදි දහම වටහා ගන්න බැරි වෙනවා. විශාල පිරිසක් කිව්වයි කියලා ඒක නිවැරදි කියලා අපිට කියන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඊළඟ මහා පරම්පරාවයි. පරම්පරාවෙන් ආවයි කියලා. ඒ සමහර අය කියනවා මේක අපි මේ පරම්පරා ගානක් තිස්සේ පවත්වගෙන එන එකක්. ඒ නිසා මේක තමයි හරි. අනෙක් සියල්ලම වැරදි කියන හැඟීමක් සමහර අය තුළ තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ වදාරනවා කාලාමවරුනේ පරම්පරාවෙන් ආව පමණින් පිළිගන්නට එපා. එහෙම පිළිගත්තොත් ඔබට නිවැරදි දහම අවබෝධ කරගන්නට බැරි වෙයි. නිවැරදි දහම තෝරා බේරා ගන්නට බැරි වෙයි. මා ඉතිකිරාය. මේක මෙහෙම වෙන්නට පුළුවන් කියලා Taman හිතනවා. Tamanට හිතන දෙයක් තියෙනවා. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන් නේ කියලා හිතලා ඒක හරි අනික් ඔක්කොම වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්නේ. වර්තමාන සමාජයේ උනත් අපි යම් කාරණා තේරුම් ගන්න විදිහමයි මේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දානවා ඒ ක්‍රමයට ධර්මයේ තෝරන්න හදන්න එපා. මා පිටක සම්පදානේ අපේ පොත්පත්වල මෙන්න මේ විදිහට තියෙනවා. එනිසා මේ ටිකමයි හරි අනෙක් සියල්ල වැරදි කියලා නිගමනයකට එන්න එපා. මේ කාලේ නම් පොත්පත් මුද්‍රණය කරනවා කියන එක සුලභයි. යම් කිසි කෙනෙකුට මුදල් තියෙනවා නම් සත්‍ය වගේම මිත්‍යාවත් මුද්‍රණය කරන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම් අපිට මුණ ගැහිලා තියෙනවා. එනිසා පොතක තිබූ පමණින් මේක හරි කියලා තීරණයකට එන්න එපා. මා තක්ක හේතු ඊළඟට තර්කයට ගැලපුණු පමණින් සමහර අය ඉන්නෝනේ ඇත්ත බොරු කරන්න බොරුව ඇත්ත කරන්නත් පුළුවන් තර්ක කිරීම තුළ. ඒතකොට එතන නිවැරදි දේ නෙවෙයි අපිට මොන ගැහින්නේ තර්කයට ගෝචර වන දේ. තර්කයට දක්ෂ නම් කෙනෙකුට තර්ක බිඳින්නට හැකියාව තියෙනවා නම්
ඒ තුලින් පුළුවන්කම තියෙනවා ඇත්ත බොරු කරන්න, බොරු දේ ඇත්ත කරන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා යමක් තර්ක කරලා යමක් තහවුරු කර පමණින් ඒක පිළිගන්න එපා. ඒක තමයි හරි, අනික් සියල්ලම වැරදි කියලා. ඊළඟ මා ණය හේතු න්‍යායට අනුකූලයි කියලා. තමන් පිළිගන්න, තමන් විශ්වාස කරන යම් න්‍යායක් තියෙන්න පුළුවන්. ඒ න්‍යාය උනත් සමහර තැනකදී සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක් නෙවෙයි නම් කියලා දෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි අද දකින්න කාරණාව විද්‍යාවේදී උනත් සමහර වෙලාවට අද හරියි කියලා දේ ආපහු හිත කියනවා ඒක එහෙම නෙවෙයි, මෙහෙම වෙනස් වෙනවා. ඊයේ හරියි කියලා අපි පිළිගත්ත දේ අද කියනවා නෑ ඒක එහෙම නෙවෙයි. ඒ නිසා න්‍යායට ගැලපුණු පමණින් අපි ඒක හරියි කියලා පිළිගන්න සූදානම් වෙන්න හොඳ නැහැ කියලා බුදුහාමුදුරුවෝ වදාන්නේ. එහෙම හදිස්සි වුණොත් නිවැරදි දහම Tamanට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ න්‍යායන් තුලත් මිත්‍යා න්‍යායන් තියෙන්නට පුළුවන්. මේ මෑත් කාලේ වුණත් අපිට අහන්න දකින්න ලැබුණ අවස්ථා ඕන තරම් තියෙනවා. යම් ඉගැන්වීම් වල ඒ වගේ වැරදි න්‍යායන් උගන්වන අවස්ථා. ඒකට ලෝකේ එදා වගේම අද හැබෑවට සිද්ධ වෙන දේවල් මේ. එතකොට ඒ තුල, ඒ සමස්තය තුල අපි කොහොමද නිවැරදි යමක් වටහා ගන්නේ කියන බව තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඊළඟට මා ආකාර පරිවිතක්කේ මෙන්න මේ විදිහට මේක හරිය කියලා අපි කල්පනා කරනවා. නැවත නැවත කල්පනා කරනකොට මේ හිතේ ස්වභාවය තමයි වැරදි දෙයක් වුණත් හරිය කියලා කල්පනා කළොත් Tamanට හිතෙනවා ඔව් ඒක එහෙම තමයි නේද. හරි දෙයක් වුණත් වැරදි කියලා කල්පනා කළොත් හැම වෙලෙම Tamanට කරුණු හම්බ වෙන්නෙම වැරදි කියලා. මොනවා හරි දෙයක් හරි කියලා පූර්ව නිගමනයකට ආවොත් අපිට කොච්චර දේවල් හම්බ වුණත් අපිට ඇහෙන්නේ, අපට දැනෙන්නේ අපේ මතයට ගැළපෙන දේ විතරයි. එනිසා මා ආකාර පරිවිතක්කේ මේ Taman කල්පනා කරන විදිහේ ඒක හරියි කියලා කල්පනා කරන්නට නැත්නම් තේරුම් ගන්නට එපා කියලා. ඊළඟ කාරණාව තමයි මා දික්ටි නිඥානක්කත්‍ය. තමන්ගේ දෘෂ්ටියට හරියනවායි කිය. හැමෝම තුළම යම් යම් දෘෂ්ටි තියෙනවා. යම් යම් විශ්වාස තියෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියකට වැටුනොත් සමහර වෙලාවට ඒ මිත්‍යා දෘෂ්ටියම හරි කියලා තමයි සමහර වෙලාවට හිතෙන්නේ. සමහර අය දවස් ගණන්, මාස ගණන් එකම මාතෘකාව පිළිබඳව ඒ දෘෂ්ටිය මගහැර ගන්න බැරුව සාකච්ඡා කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දාන්නේ එහෙම දෘෂ්ටියට ගැලපුණාට ඒක හරියි කියලා කල්පනා කරන්නට එපා, පිළිගන්නට එපා. මා භබ්බ රූපතා ඊළඟ කාරණාව. මේ කියන මේ යම්කිසි කාරණාවක් කියන කෙනා යහපත් කෙනෙක්, උසස් කෙනෙක්. ඒ නිසා ඒක හරියි කියලා පිළිගන්නත් එපා. මොකද සමහර වෙලාවට ඒ උසස් කියන කෙනාට වරදින්න පුළුවන්. ඒ සමහරවිට කියන්නේ මේක අර මහාචාර්යතුමා කිව්වේ. ඒ නිසා මේක හරි. හැබැයි ටික දවසක් යනකොට වැටහෙනවා මේ මහාචාර්යතුමාට ඒක වැරදිලා. ඒ නිසා ඒ කියන පුද්ගලයා අනුව නෙවෙයි. බුදුහාමුදුරුවෝ හැම වෙලේම පැහැදිලි කරන්නේ ඒකයි. පුද්ගලයන් අනුවත් මේක තෝරන්න එපා. එහෙම තීරුවොත් අපිට වරදිනවා. ඊළඟ එක මා සමනෝ නෝගරෝති. මේ දේ කියලා දෙන්නේ අපි ගරු කරන අපේ ගුරුවරයෙක්. නැත්නම් අපේ හාමුදුරුවෝ මේක කියලා දුන්නේ. ඒ නිසා මේක හරියි කියලා පිළිගන්න එපා. එතකොට වරදිනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා ඔබ
කල්පනා කරන්න යම්කිසි දෙයක් කෙනෙක් කියනකොට මේ දේ තුලින් තමන්ට යහපතක් වෙනවද? අයහපතක් වෙනවද? තමන්ට දැනෙන දෙයක් තියෙනවද? අපි කියන්නේ තමන්ගේ හිතට ලොකු පීඩාවක් ඇති වෙන වෙලාවක බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා ටිකක් බලාගෙන ඉන්න කියලා හිතේ තියෙන කැළඹිලි ගතිය එතකොට නැතු වෙන මේ තමන්ට දැනෙන දේ. තම කෙනෙකුට දැනෙන දේ නෙවෙයි. තමන්ට අත්හදා බලන්න පුළුවන් දෙයක්. ඒ වගේ බුදුහාමුදුරුවෝ වදාරනවා යම්කිසි කාරණාවක් කවුරු හරි කියලා දෙනකොට ඒක ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා කල්පනා කරන්න මේ දේ කළොත් මට යහපතක් වෙනවද? අයහපතක් වෙනවද? අනික් අයට යහපතක් වෙනවද? අයහපතක් වෙනවද? ඒකට ලොකු දැනුමක් වුමන නෑ සාමාන්‍යයෙන් Tamanට වැටහෙන විදිහට. ධර්මයේ ගුණ කියනකොට අපි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම තමන්ගේ නැනපමණින් මේක අවබෝධ කරගන්න. හැම කෙනාටම එකම විදිහට මේක තේරුම් ගන්න බැරි වෙයි. නමුත් Tamanට වැටහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වැටහෙන ප්‍රමාණයට Taman කල්පනා කරන්න ඕනේ මේ දේ හරිද වැරදිද කියලා. එතකොට එහෙම කල්පනා කරනකොට යම්කිසි කාරණාවක් ලෝභයෙන් යුක්ත නම් ඒ ලෝභයෙන් යුක්තයි කියන්නේම Tamanට හිත පිනිස පවතින එකක් නෙවෙයි, අහිත පිනිස පවතින එකක්. ඒ ලෝභය නිසා තමයි සත්තු මරන්න හිතෙන්නේ, හොරකම් කරන්න හිතෙන්නේ, සිදෙන්න හිතෙන්නේ, බොරු කියන්න හිතෙන්නේ. මේ ඔක්කොම ලෝභයත් එක්ක එක පෙළට යන දේවල්. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ දේශනා කරන කාරණය, ඒ කියන කාරණය කල්පනා කරන්න ලෝභයෙන් යුක්තද? ලෝභයෙන් යුක්ත නම් ඒ තුල Tamanට යහපතක් වෙන්නේ නැහැ, අනුන්ට යහපතක් වෙන්නේ නැහැ. හැම වෙලෙම ඒ ලෝභයෙන් යුක්ත කෙනා මානසිකව විඳවන පීඩාවටපත් වෙනවා. හැම වෙලෙම Taman කොහොමද Tamanගේ ප්‍රමාණය වැඩි කරගන්නේ කියන බව පිළිබඳ තමයි කල්පනා කරන්නේ. ඒතකොට ඒ වෙනුවෙන් කළ හැකි කළ යුතු සියලු යුතුයද අයුතුයද කියලා බලන්නේ නැහැ. ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙනවා. මේ කාලේදී නිතර අපට අහන්න දකින්න ලැබෙන කාරණා. වසංගතයක් තියෙන අවධියක වුණත් ඒ තුල වසංගතයෙන් ජනතාව පීඩාවටපත් වෙලා ඉන්න අතරේ තවත් අපේ සමාජයේ ඉන්න සමහර වෙළඳ ප්‍රජාව විසින් මිනිස්සු පීඩාවටපත් කරන ආකාරය. ඊට පස්සේ ඒ නෑ කියන බඩු සමහර වෙලාවට හම්බ වෙන ආකාරය. ඒ ලෝභයේ විසින් මෙහෙවීමත් එක්ක ඒගොල්ලන්ට හිතෙන්නේ නෑ මේක මහා අපරාධයක් කියලා හිතෙන්නේ නෑ. මොකද යාගේ හිතේ තියෙන අර ලෝභයේ මුල් වුණා. ඒ තුල මෙලව ඒ හැමදෙනාම පීඩාවටපත් වෙනවා. හංගලා තිබුණු බඩු හම්බ වුණා කියනකොට එයාට සතුටු වෙන්න බෑනේ. අනේ මට ඔක්කොම නැති වුණා කියන බය තමයි එනකොට ඇති වෙන්නේ. ඒ තුල ඒක අහන දකින්න හැමෝම ಗುಣ කියන්නේ නේ. දොස් කියන එක තමයි කරන්නේ. යමක් තේරුම් ගන්න පුළුවන් නුවණැති හැමෝම ඒ කෙනාගේ අගුණ කියනෝ මිසක් කිසි කෙනෙක් ඒ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ වදාරනවා කාලාමවරුන්ට මෙන්න මේ ආකාරයෙන් යමක් ඔබට වැටහෙනවා නම් ලෝභයෙන් යුක්තයි එය ක්‍රියාත්මක කිරීම තුළ ඔබ පීඩාවටපත් වෙනවා, අනික් අයත් පීඩාවටපත් වෙනවා. එහෙමනම් එය අකුසලයක්. ලොකු ගැඹුරක් නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ජීවිතේ සරල තැනක ඉඳලා මේ දේශනාව බුදුහාමුදුරුවෝ කියන්නේ බෞද්ධයන්ටත් නෙමෙයි. පළවෙනි වතාවට බුදුහාමුදුරුවෝ මොන ගැහෙන පිරිසකට. ඒතකොට කාලයක් තිස්සේ දැන් අපි උපතින්ම බෞද්ධ කියන්නේ අර අපේ තියෙනත් අර අනුස්සවේන කියන අපේ ආච්චි සීයා කිව්වා, අම්මා තාත්තා කිව්වා, අපිත් ඒක අහගෙන හිටියා.
ඒ නිසා අවබෝධයක් නැතුව හරි අපිත් මේක දිගටම පවත්වාගෙන යනවා. ඒතකොට ඒ තුල අපිට මේ අවබෝධය සමහර විට ඇත්තේ නැහැ. ඒතකොට බුදුහාමුදුරුවෝ දාරනවා මේ වෙලාවට තමන් කල්පනා කරන්න. මේ තුල මේ දේ ක්‍රියාත්මක කිරීම තුළ මට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? මට මේ මොහොතට යම් සතුටක් තිබුණා තමන්ගේ හිත දන්නවා නම් ඒක වැරදි කියලා ඒක බැහැර කළ යුතු එකක්. කවුරු කිව්වත් මේක හරි කියලා ස්වාධීනව කල්පනා කරනකොට තමන්ට වැටහෙනවා නම් ඒක වැරදි කියලා ඒක වැරදි විදිහට තේරුම් ගන්නට උවමනයි. ඊළඟට බුදුහාමුදුරුවෝ දාරනවා ද්වේෂයෙන් යුක්ත නම් ඒ ඉගැන්වීම ද්වේෂ සහගත නම් ඒ තුලින් සත්තු මරන්නට පෙළඹෙනවා. හොරකම් කරන්නට පෙළඹෙනවා. කාමයේ වර්ධවා හැසිරෙන්න පෙළඹෙනවා. බොරු කියන්නට පෙළඹෙනවා. ඒ තුල තමන් පීඩාවටපත් වෙනවා. බාහිර අය පීඩාවටපත් වෙනවා. ඒතකොට තමනුත් අනුනුත් කියන දෙපාර්ශවයෙන් පීඩාවටපත් වෙන ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. එතකොට ඒ තමන්ට කියලා දෙන දේ තුළ ද්වේෂය අන්තර්ගතයි නම් තව කෙනෙකුට හිරිහැර කරන්නට නම් කියලා දෙන්නේ. ඒක වචනයෙන් වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් වෙන්න පුළුවන්, සිතුවිලි වෙන්න පුළුවන්, අනික් අයට හානි කරන්න නම් කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ දානවා එය අකුසලයක්. එය නොගැලපෙන දෙයක්. කාලාමවරුනි ඔබ එයයි බැහැර කළ යුත්තේ. ඒ ශාස්ත්‍රවරයා කවුරු වුණත් කියන දේ අහන්න, අහලා ඔබ කල්පනා කරලා බලන්න. මම කියන දේ තමයි හරි. අනෙක් සියල්ල වැරදි කියලා කිව්වට ඒක පිළිගන්න එපා. ඔබ කල්පනා කරන මේ තුල තියෙන ද්වේෂයද? මේ තුල තියෙන අනික් අයට හානි කරන අදහසද? අනික් අයට පීඩා කරන අදහසද? එහෙමනම් එය බැහැර කරන්නට ඕන. දැන් සිල්වරත්න මහත්මයා තුළ නිතරම තිබුණු කාරණා. කවුරු කිව්වත් සමස්ත සමාජයේම කිව්වත් එයා කල්පනා කරලා බලනවා මේක මේ විදිහට ගැලපෙන්නේ නැති එක. දැන් අපිත් එක්ක කතා කරන නිතර කියන ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ මෙහෙමයි. හැමෝම කියන්නේ මෙහෙමයි. හැබැයි මට හිතෙන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ වදාළ ඒ න්‍යාය යමක් හොඳද නරකද, කුසල්ද අකුසල්ද, පින්ද පව්ද, හොඳද නරකද කියලා තමන් තීරණය කරන්න ඕන. තමන්ගේ හිතට එකඟ වෙන්නට ඕන. නැත්තම් අවසානයේදී කවුරු එකඟ වුණත් තමන් ඒ පිළිබඳව කම්පා වෙනවා නම්, දුක් වෙනවා නම්, ලෝකෙම සතුටු වුණත් වැඩක් ඇත්තේ නෑ. ඒ නිසා ගුණරත්න මහත්තයා කවදාවත් අනික් අය සතුටු කරන්න කියලා වරදක් කරන්න අපි ආශ්‍රය විශ්‍රය කළ කාලේ අඳුරගත්ත විදිහට උත්සාහවත් උනේ නෑ. මේක නොකොලොත් අරයා අමනාප වෙයි, මෙයා අමනාප වෙයි, මෙයා මගේ ඥාතියෙක්, මෙයා මගේ හිතවතෙක්, මෙච්චර කල් දන්න කෙනෙක්. ඒ නිසා මේ දේ කරන්න ඕනේ කියලා හිතුවේ නෑ. හැම වෙලේම කල්පනා කළේ මේ තුල කාට හරි හානියක් වෙනවා. මේ තුල මට සතුටු වෙන්න පුළුවන්ද මේ දේ කරලා? එහෙම දේවල් තමයි හුඟක් වෙලාවට ජීවිතේ කරන්න උත්සාහවත් උනේ. ඒ නිසා තමයි එතුමා සමාජයේ අනික් අයගෙන් වෙනස් උනේ. බහුතරයක් ගන්න අර ජනප්‍රිය තීන්දුව ගන්න ඉදිරිපත් උනේ නෑ. ඊයර කාලාම සූත්‍රයේ නිතර කතා කරනකොට කියන බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනව නේද මේ විදිහට. උන්වහන්සේ අපිට මඟ පෙන්වලා තියෙනව නේද තීරණයක් ගන්න ඕන විදිහ. ඒකයි පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව තමන්ගේ හිතට එකඟව ඒ දේ කරන්නට කියලා. එතකොට ආපහු හැරිලා බලද්දී තමන්ට ඒ පිළිබඳව සතුටක් මිසක් කනගාටුවක් ඇති වෙන්නේ නෑ. අපරාධනේ මං මේ තීන්දුව ගත්තේ, අපරාධනේ මං මේකට උදව් කළේ කියලා පස්සේ දුක් වෙන්න වෙන්නේ නෑ. ඊළඟ බුදුහාමුදුරුවෝ වදාරනවා යම්කිසි කාරණාවක් මෝහයෙන් යුක්ත නම්, තව කෙනෙකුට හානි කරන, ඒ තුල තමන් පීඩාවටපත් වෙනවා. ඒ දේ බැහැර කරන්න. අපි කියන්නේ මං ඉච්චර හිතන්නේ නැතුව නේද ඒ කලේ. ඒ කියන්නේ මෝහයටපත් වෙනවා. හදිසි තීරණයක් අරගෙන. එහෙම වුණාම
පස්සේ හිතෙනවා මං එච්චර දුර හිතුවේ නෑ මේ දේ කියන්න. මං එච්චර දුර හිතුවේ නෑ මේ දේ කරන්න. ඒ නිසායි මෙහෙම වුනේ කියලා පස්සේ දුක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට කියන කෙනා කොහොම කිව්වත් මේක තමයි හරි අනෙක් සියල්ලම වැරදි කියලා බුදුහාමුදුරුවෝ වදාරනවා. ඔබ කල්පනා කරන්න ඒ ලෝභයෙන් යුක්තද, ද්වේෂයෙන් යුක්තද, මෝහයෙන් යුක්තද? එහෙමනම් එය අකුසලයක්. ඒ තුල Tamanට තියෙන පීඩාවක්, අනෙක් අයට තියෙන පීඩාවක්. ඒ කියන්නේ අපි දෙපාර්ශ්වයටම තියෙන පීඩාවක්. ඊදී අපි අකුසල් කියලා, වැරදි කියලා තීරුම් ගන්නට ඕන. Tamanට වැටෙන ප්‍රමාණය. ලොකු ගැඹුරකට යන්නේ නැතුව ඉදිනදා ජීවිතේ Tamanට තේරුම් ගන්න පුළුවන් කළ යුතුද නොකළ යුතුද කියන බව. ඊළඟට බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ කියලා දෙන කාරණා මේ අර ගමට ඇවිල්ලා දේශනා කරන කාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ වදාරනවා. මේ කාලේවත් Tamanට ගුවන් විදුලියෙන් වේවා, රූපවාහිනියෙන් වේවා, පුවත්පතකින් වේවා, වෙන පොතපතකින් වේවා කියවන්න ලැබෙන, බලන්න ලැබෙන, අහන්න ලැබෙන දෙයක් හරිද වැරදිද, කුසල්ද අකුසල්ද, පින්ද පව්ද, යහපත්ද අයහපත්ද, කළ යුතුද නොකළ යුතුද කියලා තෝරගන්න විදිහ. මේක කිව්වේ අපි හොඳටම දන්න කෙනෙක්, උගත් කෙනෙක්, අත්දැකීම් තියෙන කෙනෙක් කියලා එකපාර බාරගන්නේ නැතුව. උන්වහන්සේ වදාරනවා එය අලෝභයෙන් යුක්ත නම්, පරිත්‍යාගයට බර නම් ඒ පිළිබඳව කල්පනා කරා. ඒ තුලින් Tamanට අයහපතක් වෙනවද යහපතක් වෙනවද? අලෝභය නම් තියෙන්නේ Tamanට අයහපතක් වෙන්නේ නැහැ, අනෙක් අයට අයහපතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එය කුසල කර්මයක්. ඒ කුසල කර්මයේ පිළිබඳව කැමැත්ත ඇති කර ගන්නට. ඒ යහපත් දෙයක් කියලා තේරුම් ගන්නට. ඊළඟට මේ දේශනා කරන කාරණය තුල, උගන්වන කාරණය තුල තියෙන්නේ අද්වේෂය නම්, මෛත්‍රිය නම්, තව කෙනෙකුට හානි කිරීමේ අදහසක් නැත්තම් එයින් Tamanට අයහපතක් වෙන්නේ නැහැ, අනික් අයට අයහපතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කුසල කර්මයක්. එය පින්කම. එය යහපත් දෙයක්. එය ජීවිතයට එකතු කරගත්ත යුතු දෙයක් හැටියට දකින්නට. යම් කිසි කාරණාවක් ඒ කියලා දෙන්නේ වගේ අමෝහයෙන් යුක්ත නම්, ඒක නොනැති එකක් නම්, ඒ තුල Tamanට යහපතක් නම් වෙන්නේ, අනික් අයට යහපතක් නම් වෙන්නේ. තමන් මුලාවටපත් වෙන්නේ නැත්නම්, තමන් පීඩාවටපත් වෙන්නේ නැත්නම් ඒ දේ ගන්නට යහපත් දෙයක් හැටියට. එතකොට අලෝභ, අදෝෂ, අමෝහ කියන මේ කාරණා තුනෙන්, මේ ධර්මතා තුනෙන් යුක්ත නම් ඒ දේ නිවැරදි කියලා පිළිගන්න. එතකොට මෙතන තියෙන්නේ පුද්ගලයේ කනුව කටයුතු කිරීමක් නෙවෙයි. තමන්ගේම හිතට තමන්ටම දැනෙනවා වෙන් කරගත යුතු ආකාරය. ලෝභයෙන් යුක්ත නම්, ද්වේෂයෙන් යුක්ත නම්, මෝහයෙන් යුක්ත නම් එය අකුසල. අලෝභයෙන් යුක්ත නම්, අමෝහයෙන් යුක්ත නම්, අදෝෂයෙන් යුක්ත නම් එය කුසල. ඒතකොට Tamanට අහන්න ලැබෙන, දකින්න ලැබෙන, කියවන්න ලැබෙන හැමදේම වෙන් කරගන්න තියෙන්නේ ඔය දෙපැත්තට. එතකොට අපි අනුගමනය කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳව කාගේවත් තීරණය නෙවෙයි. තමන්ගේම තීරණේ තමන්ට ගන්න පුළුවන්. එතකොට ආපහු හැරිලා බලද්දී ඒ දේ හිතුවා, ඒ දේ කිව්වා, ඒ දේ ක්‍රියාත්මක කළා තමන්ට කනගාටු වෙන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. තමන් වරදක් කළා කියලා. මම වැරදි දෘෂ්ටියකට වැටුණායි කියලා පස්සේ දුක් වෙන්නට උවමනා වෙන්නේ නැහැ. මොකද තමන් කරලා තියෙන්නේ තමන්ගේ හිතට එක, අපි කියන්නේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා අපි අපේ අඩුපාඩු හදා ගන්නවානේ. කොණ්ඩේ හරියට තියෙනවද? ඒ ඇද වෙලාද, රොද දාපුවා ඇද වෙලාද, මූණේ ක්‍රීම් වැඩි වෙලාද? ඒ ඔක්කොම ටික බලලා අපි හදා ගන්න. ඒ හදා ගන්නවා වගේ ජීවිතේ හම්බෙන හැම දෙයක් පිළිබඳවම නැවත විමසලා බලන්න. තමන්ගේ දැනුමේ
තම තමන්ගේ අවබෝධයක් තියෙන පුළුවන් යම් ප්‍රමාණයක. ඒ අවබෝධය තුළ කටයුතු කරා. ඉතින් ගුණරත්න මහත්තයාගේ අපි නිතරම දැක්කේ ඒ කාරණා. හැම වෙලෙම මොනවා හරි කියන්න කලින් මොනවා හරි කරන්න කලින් ආපහු හිතලා බලනවා මේක හැමෝම කරන දේ වුණත් හොඳයිද නරකයිද? මේක මට හිත කරයිද අනෙක් අයට හිත කරයිද? මට අහිත කරයිද අනෙක් අයට අහිත කරයිද? මේ දේ කිරීම තුළ කාට හරි අවඩක් සිද්ධ වෙනවා. සමහර කෙනෙකුට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ පාඩුව සිද්ධ වෙලා තියෙන්නේ ඒ අය වැරදි දෙයක් කරන්න ගියපු නිසා. ඒ පාඩුව වළක්වන්න කියලා වැරදි දෙයක් කරන්නයි කියලා මඟ පෙන්වන්නේ නැහැ කොයි වෙලාවකවත්. අර බුදුහාමුදුරන්ගේ මඟ යම් ප්‍රමාණයකට අනුගමනය කරපු ආකාරය අපි දැක්කා ඒ ජීවිතය තුළ. ඒ නිසා ජීවිතයේ අවසාන කාලේ වෙනකොටත් දුක් වෙන දෙයක් තිබුණේ අනේ මට අහවල් එක වැරදුනා කියලා කම්පා වෙන්න දෙයක් තිබුණේ නෑ. අපිට ඕමනා කරන්නේ අන්නේ ආත්ම තෘප්තිය. අපි කොහොම ජීවත් වුණත් කොච්චර ධනය බලය නිලය තිබුණත් ඒ සියල්ල යම් මොහොතකදී නිෂ්ඵල දේවල් බවට පත් වෙනවා. එදාට අපිට තියෙන්නේ අපි කියන්නේ අපේ හෘද සාක්ෂිය කියලා. ඒ හෘද සාක්ෂිය තමයි මේ අවදි කරගන්න කියලා බුදුහාමුදුරු කාලාමවරුන්ට පැහැදිලි කරන්නේ. කවුරු කිව්වත් වැරදි දෙයක් නම් නොකර ඉන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ දානවා මෙන්න මේ විදිහට මගේ ශ්‍රාවකයන් මා දේශනා කරන දේ අනුගමනය කරන ශ්‍රාවකයන් මෙන්න මේ විදිහට හොඳ නරක තෝරගෙන ඊළඟට ඒ අය උත්සාහවත් වෙනවා සමස්ත සමාජය කෙරෙහි මෛත්‍රිය පුරුදු කරන්න. හිතවත් බව පුරුදු කරන්න. එක පිරිසකට විතරක් නෙවෙයි තෝරාගත්ත පිරිසකට නෙවෙයි සෑම දිශාවකටම ඉදිරියේද පිටිපසද වමද දකුණද උඩද යටද කියන මේ සෑම දිශාවකම සියලු සත්‍යයන්ට හිතානුකම්පිව ජීවත් වෙන්න වාසය කරන්න මෛත්‍රී සහගත සිතුවිලි ඇති කරගන්නට උත්සාහවත් වෙනවා. මන පොතේ සඳහන් කරන්නේ අර සිව්බඹ විහෙරණ හැටියට බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්න තරම් යහපත් වෙන මඟ පෙන්වන ගුණධර්මයක් හැටියට. ඒ ස්වභාවයෙන්ම කාමභෝගී ජීවිතය තුළ ඒ කාමක සිතුවිලි තුළ මෛත්‍රියට වඩා හිතවත්කමට වඩා තියෙන්නේ ද්වේෂයක්. හැම වෙලෙම අනිත් කෙනා ඉක්මවා යෑමේ අදහසක්. හිතවත් අයට වඩා අහිතවත් අය ඒ ජීවිතය තුළ වැඩි. ඒ නිසා බුදුහාමුදුරුවෝ අදාරනවා ඒ ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කරලා අලෝභය, අදෝෂය, අමෝහය පෙරදරි කරගෙන ඊළඟට මෛත්‍රිය පුරුදු කරන්න. මේ මෛත්‍රිය පුරුදු කළාම ඊළඟ අධීරයට යන්න පුළුවන් කරුණාව පුරුදු කරන්න. දුකටපත් වෙච්ච යම්කිසි කෙනෙක් ඉන්නවනම් ඒ අය දුකින් මුදවා ගන්නට, ඒ අයට යම් පිහිටක් වෙන්නට පුළුවන් නම් ඒ අය දුකින් මුදව ගන්නට ඒ සඳහා උපකාර වෙන්නට. අනික් අයගේ දුක දැකලා හදවතේ යම් කම්පාවක් ඇති වෙනවා නම් ඒක අපි කියනවා කරුණාව කියලා. ඒ කරුණාව පුරුදු කරන්නට යම් පිරිසකට නෙවෙයි සමස්තයටම මේ කරුණාව පුරුදු කරන්න. ඊළඟට ඒ අධීරත් පුරුදු කරපු කෙනාට තුන්වෙනි අධීරට යන්න පුළුවන් මුදිතාව පුරුදු කරන්න. අනික් අයගේ සැපත දැකලා සතුටු වෙන ස්වභාවය ඇති කරගන්න. උගාකයට තියෙන්නේ අනික් අයගේ සැපත දැක්කම සතුටු වෙන ස්වභාවයක් නෙවෙයි ඊර්ෂ්‍යා කරන ස්වභාවයක්. මොකද බුදුහාමුදුරුවෝ වදාරනවා තමන්ට නැති වුණත් අනික් අයට යමක් තියෙනවනම් ඒ තියෙන දේ පිළිබඳව හිතලා සතුටු වෙන්න. ඒ අය සසරේ කළ කුසල කර්මයන්ට අනුව ඒ අයට මේ ජීවිතේ යම් යම් දේවල් ලැබෙන්නට පුළුවන්. තමන්ට යම් යම් දේවල් අහිමි වෙන්න පුළුවන්. එතකොට යම් කෙනෙකුට යමක් තියෙනවා මට නැහැ කියලා ඒ තුල ඊර්ෂ්‍යා කරන්නේ නැතුව තියෙන කෙනාගේ යමක් දිහා බලලා සැනසෙන්න පුළුවන් නම් සතුටු වෙන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මුදිතාව කියලා. ඊළඟට ඒ අධීර ප්‍රගුණ කරාම ඊට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා උපේක්ෂාව පුරුදු කරන්න. ජීවිතේ ලැබෙන
සැප හෝ දුක, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස අයස කියන මේ හැම තැනකදීම මදහත් බව පුරුදු කරන්න. ලාභයේදී උද්දාමයටපත් නොවෙන්නටත්, අලාභයේදී දුකටපත් නොවෙන්නටත් මේ දෙකම ජීවිතේ අපට මුහුණ දෙන්නට සිද්ධ වෙන දේවල් කියලා මේ මදහත් බව, උපේක්ෂාව පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නිന്ദා ප්‍රශංසා දෙකේදී ප්‍රශංසාවේදී දැඩි විදියට සතුට වෙන්නටත්, නිന്ദාවේදී ජීවිතේම කඩා වැටෙනවා වගේ දුක් වෙන්නේ නැතුව, ඒකත් මේ සසරේම ස්වභාවය කියන. දුක සැප කියන කාරණා දෙකේදී අර නොසලී ඉන්න පුළුවන්. අපි මංගල සූත්‍රයේ දේශනා කරන පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ අටලෝ දහම ඉදිරියේදී අකම්පිත සිතක් හදා ගන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. මේ උපේක්ෂාව පුරුදු කරගන්න. ඒ ආකාරයෙන් කටයුතු කළාම ඒ කෙනාගේ ජීවිතය පිරුණු ජීවිතයක්. කනගාටු වෙන්නට දෙයක් ඇත්තේ නැහැ. උන්වහන්සේ වදාරනවා කාලාවරුනේ ඒ විදිහට කටයුතු කරපු කෙනාට මෙලොවම කරුණු 4කින් තෘප්තියටපත් වෙන්න පුළුවන්. පළවෙනි උන්වහන්සේ වදාරනවා යම් විදිහකින් අකුසලයන්ට විපාක ලැබෙනවා නම්, පරලොව කියලා දෙයක් තියෙනවා නම්, ඒ අකුසල් නොකරපු අයට සතුටු වෙන්න පුළුවන්. මං ජීවිතේ අකුසල් කළේ නෑ. ඒ දුක් විපාක විඳින දේවල් සිද්ධ කළේ නෑ. ඒ නිසා පරලොව යන්නට, මිය යන්නට මං බය වෙන්නට ඕමනා නෑ කියලා. ඒ දෙන්සිල් මහත්තයා ඒක නිරන්තරයෙන් තිබුණා. මට අද මෙය ගියත් ඒ ගැන බයක් නෑ. මොකද හෙට දවස මට හම්බ වුණොත් මට ඒක බෝනස් එකක් කියලා තමයි හැම වෙලේම කියන්නේ. එහෙම අය හරි අඩුයි. මරණයට මුහුණ දෙන්නට හිත හදාගත්ත අය. එහෙම හිත හදාගත්තා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය ගැන තමන් තෘප්තිමත් කියන. ඒක අර මුලාවටපත් වෙලා කියන එකක් නෙමෙයි. ආපහු හැරිලා බලද්දී තමන්ගේ ජීවිතයේ සිදු කළ දේවල් තුළ දුක් වෙන්නට කාරණාවක් නෑ. අනේ අපරාධේ මම මේ දේ කළේ කියලා කනගාටු වෙන්නට කාරණාවක් නෑ. එහෙම වුණාම අද මැරුණත් මං දුගතියකට යයි, මං අපායකට යයි, මං නරකයකට යයි කියලා බයක් ඇති වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ වදාරනවා මෙලොවම ඒ කෙනාට සතුටු වෙන්නට පුළුවන් පළවෙනි කාරණා. ඊළඟට පරලෝක කියලා එකක් නැත්තම්, දැන් අපි බෞද්ධයෝ හැටියට පරලෝක කියලා එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් මේ දේශනාව කරන්නේ බෞද්ධයෝ පිරිසකට නෙමෙයි. මුලින්ම බුදුහාමුදුරුවෝ හම්බෙච්ච පිරිසට ඇවිල්ලා කියන්නේ අපිට නොඑක් ශාස්ත්‍රවරු හම්බ වෙනවා, නොඑක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් හම්බ වෙනවා. ඒ අය ඇවිල්ලා හැමදාම කියන්නේ අපි කියන දේ තමයි හරි, අනික් අය කියන දේ වැරදි. ඒ නිසා අපි කෝකද තෝරගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා මේ බුදුදහමේ අපි පරලෝක පිළිගත්තට එහෙම පිළිගන්නේ නැති කෙනෙකුට උනා. හොඳයි පරලෝක කියලා එකක් නැහැම කියලා හිතන්න. ඒ නැති වුණත් තමන්ගේ ජීවිතේ කාටවත් හානියක් කරලා නැහැ කියලා ඒ කෙනාට සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ තෘප්තිමත්ව ගත කරන්න පුළුවන්. වැරදි කරපු කෙනා හැම වෙලෙම බයෙන් ඉන්නේ. මොකද පරලෝක නැති වුණත් මෙලොව වරදක් කළා කියලා අහු වුණොත් මෙලොවමත් දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා. ඒ කර්ම ශක්තිය ලැබෙන දඬුවම වෙනයි, නීතිය අනුව ලැබෙන දඬුවම වෙනයි. එතකොට මේ වරදක් කරපු කෙනා හැම වෙලෙම බයෙන් ඉන්නවා. මම මෙන්න මේ වරද කළා, ওই වෙලාවක හරි මේක අහු වුණොත් මට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එතකොට නිවැරදිව ජීවිතය ගත කරපු කෙනාට මේ බය ඇත්තේ නැහැ. ඒ කෙනා සොත්තිමත් ජීවිතය ගත කරනවා. මොනවා හරි සද්දයක් ඇහෙනකොට වරද කරපු කෙනා ඉක්මනට තිගැස්සෙනවා, හැංගෙනවා. මාව හොයන්නද දන්නේ නැහැ එන්නේ කියලා හිතනවා. නමුත් නිවැරදි කෙනාට පරිසරයේ කොයි තත්ත්වය ආවත් එහෙම තැති ගැනීමක්, බයක් ඇති වෙන්නේ නැහැ. ඒ තෘප්තිය මේ ජීවිතේ ලබන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ තුන්වෙනි කාරණේ බුදුහාමුදුරුවෝ වදාරනවා පරලෝක කියලා එකක් තියෙනවා. ඒක නා ජීවිතේ පුරුදු කරලා තියෙන්නේ යහපත් දේවල්, කුසල කර්ම, පින්කම්,
හොඳ දේවල් ඒ නිසා ඒ කෙනාට මරණින් මත්තේ සුගතිගාමී ජීවිතයක් ලැබෙනවා. ඒ තෘප්තිය තමන්ට තියෙනවා. මුලින්ම පරලෝ තියෙනවා නම් නරක කරලා තියෙන කෙනා බයෙන් ඉන්නවා. ඒකට නරක කරලා නැත්තම් තමන් නරකයට යන්නේ නැහැ කියන තෘප්තිය තියෙනවා හැම වෙලේම. ඒ වගේ පරලෝ නැති වුණත් අපි කියන්නේ පරලෝ තිබුණා හෝ නැති වුණා මගේ හිත පිරිසුදුයි. අපිට පේන්නේ නැහැ සමහර කාරණා. බෞද්ධයට අපි පිළිගන්නවා. මොකද අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. ඒ පරලෝ යන අය පිළිබඳව, ඒ ගිහිල්ලා දුක් විඳින අය පිළිබඳව, සමහර අපේම ඥාතීන් මිය පරලෝ ගිහිල්ලා ආය ඇවිල්ලා අපිට පීඩා කරන ආකාරය පිළිබඳව, ඒ අයගේ ආවේශ වෙලා කියන දේවල් එක්ක ඒගොල්ලන්ට මතු මරණින් මතු උපතක් ලැබෙනවායි කියනවා. එතකොට තමන්ගේ ජීවිතේ නිවැරදිව ගත කළා. ඒක නා හැම මොහොතකම පිරුණු ජීවිතයක්, තෘප්තිමත් ජීවිතයක්. ලෝකෙට පේන්න නෙවෙයි. දැන් අපි කියන්නේ ලෝකෙට පේන්න කොහොම හිතියත් නෑ. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. අවංකව කතා කළාම ඊය හැමදාම මහා දුකකින් ඉන්නේ. මට මොනවා වෙයිද? කොයි වෙලාවෙ මට මේ වගේ දඩුවක් විඳින්න වෙයිද? මරණින් මත්තේ මං කොයි වගේ තැනකට යයිද? මේ වගේ මහා බයකින් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා කාලාතුරනේ ඔබ හැම වෙලෙම කල්පනා කරන්න හොඳ නරක වෙන් කරන රේඛාව තමයි ලෝභයෙන් යුක්තයි, ද්වේෂයෙන් යුක්තයි, මෝහයෙන් යුක්තයි. ඒ කියන්නේ ඒ දේ නරකයි, අකුසල්, පව්, අහිතකරයි, දුක් විපාක දෙනවා. යමක් අලෝභයෙන් යුක්තයි, අද්වේෂයෙන් යුක්තයි, අමෝහයෙන් යුක්තයි. ඒ කියන්නේ යහපත්, හොඳයි, ඉන්කම් කළ යුතුයි, තමන් සුරක්ෂිතයි. ඔන්න ඔය සරල කාරණාව තේරුම් අරගෙන තමන්ට අහන්න ලැබෙන හැමදේම කොයි දේද හරි කොයි දේද වැරදි කියලා තේරුම් ගන්නට පුළුවන්. මේ දේශනාව හැවොම් දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරගෙන නෑ මේ ඔක්කොම දේශනා කරපුවා වැරදි, මං දේශනා කරන දේ තමයි හරි කියලා නෙමෙයි උන්වහන්සේ වදාහන්නේ. ඔබ ස්වාධීනව හිතන්න. ස්වාධීනව හිතලා ඔබ තීරණයක් ගන්න. ඔබට යමක් වැටහෙනවා, ඒ වැටහීම තුළ කල්පනා කරන්න මේ දේ කළොත් මං දුක් විඳිනවද සැප විඳිනවද? හිතට සතුටක් ලැබෙයිද දුකක් ලැබෙයිද? එහෙම කල්පනා කරලා ඔබ තීරණය කරන්න. ඉතින් මෙහෙම ඒ පළවෙනියටම හම්බුණු පිරිසට පළවෙනි වතාවට බුදුහාමුදුරන් මුණ ගැහෙන මොහොතේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ එන්න ඔබ මාව අනුගමනය කරන්න කියලා නෙවෙයි. තාම පැහැදිලි ඔබ ස්වාධීනව හිතන්න. අනිවාර්යෙන් මේ දේ කළ යුතුයි නැත්නම් ඔබට ධර්මවල ලැබෙනවා කියලා නෙවෙයි. ඔබ කරන දෙයට තමයි ඔබට සැප විපාක හරි දුක් විපාක හරි ලැබෙන්නේ. එතකොට කවුරුත් කරන දෙයක් කාටවත් ලැබෙන්නේ නැහැ. කාටවත් දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා කවුරු හරි සතුටු කරන්නට කියලා නෑදෑයෝ වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්, හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, සතුටු කරන්නට ඒ කියලා තමන් වැරදි දෙයක් කළොත් විපාකයේ විඳින්න වෙන්නේ තමන්ටමයි. ඒක නම් මෙලොවත් වෙනවා, පරලොවත් වෙනවා. ජීවිතයේ යහපත් ආකාරයට ගත කළොත් ඒක නා මෙලොවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා. ඒ නිසා දෙන්සල් ගුරුරත්න මහත්මයාගේ අපි දැක්කේ ජීවිතේ පුරාවට කොයි වෙලාවෙ කතා කරත් අනේ මට අහවල් දේ වැරදුනා කියලා නෙමෙයි. මට මෙහෙම අවස්ථා හම්බ වුණා. හැබැයි මං ඒ වෙලාවේ පරිස්සම් වුණා ඒ දේ නොකරයි. ඒ නිසා අද මම සතුටින් මැරෙන්න උනා සූදානම්. ඇයි? මං හිතට එකක නැති දේවල් කරේ නෑ. ඒ ශක්තිය බොහෝමයක් දෙනාට ඇති කරගන්න අමාරු එකක්. දුර්වල මානසිකත්වයක් තියෙන කෙනෙකුට අමාරුයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ වදාරන්නේ තමන්ගේ හිත ශක්තිමත් කරගන්න තමන්ම තීරකයා වෙන්න. තමන්ගේ ස්වාමියා වෙන්නේ තමන්මයි. තමන්ගේ පාලකයා වෙන්නේ තමන්මයි. තමන්ගේ මැවුම්කරුවා වෙන්නේ තමන්මයි. අනිත් ඔක්කොම తాවකාලිකව අපට හම්බ වෙන අය විතරයි. ඒ අයට අපේ මෙලෝ පරලෝ තීරණය කරන්න පුළුවන් කමක් නෑ. අපි පිරිසක් හැටියට හිටියට
අපි තම තමන් කරගන්න දේ තමයි තම තමන්ට ගෙනියන්නට පුළුවන්කම තියෙන්නේ. එනිතුමා ජීවත් වෙලා ඉන්න කාලේ හරි හම්බ කරපු කිසි දෙයක් අරගෙන ගියේ නෑ. ඒ සියල්ල මෙලොව තියලා කළ කුසල කුසල් පින් පව හොඳ නරක යහපත යහපත විතරමයි රැගෙන යන්නට හැකියාව ලැබුණා. ඒ නිසා අපටත් සිද්ධ වෙන්නේ මේ විදිහටමයි. අපි කොච්චර කොහොම හිතන් හිටියත් අවසානයේ අපට අරගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ අපි රැස් කරන කුසල කුසල් පින් පව හොඳ නරක යහපත යහපත විතරමයි. අනෙක් සියල්ල මෙලොව තියලා අපට යන්න සිද්ධ වෙනවා. ඒ සඳහා තමයි ජීවිතය පුරුදු කරන්නට ඕනේ. දැන් අපි ආශ්‍රය නිශ්චය කරපු කාලය තුළ විශේෂයෙන් සුවිනීතා ගුණරත්න අම්මත් මෙන්සිල් ගුණරත්න මහත්මයාත් අපට අපේ දෙමාපියෝ වගේ. මන පොතේ සමහර තැන්වල අපිට හම්බ වෙනවා වයසක අම්මලා තාත්තලා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා අනේ පුතේ කාලෙකින් දැක්කේ කොහෙද ගිහිල්ලා කියේ මෙහෙම වුනේ. ඉතින් පස්සේ හාමුදුරුවෝ ඔබ වහන්සේගේ අම්මා තාත්තා මහා මායා දේවියයි සුද්ධෝදන රජතුමයි අර දෙන්න පුතේ කියලා කතා කරනකොට ඔබ වහන්සේකට අනුකූලතාවය දැක්කුවා. ඇයි එහෙම නිශ්ශබ්දව හිටියේ? ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දානවා මේ සසරේ මගේ අම්මා තාත්තා වෙච්ච වාර 500 වතාවක් විතර මේ දෙන්න මගේ අම්මා තාත්තා වෙලා. ඒ සසර පුරුද්දට තමයි මේ දැකලා අර තමන්ගේ දරුවා කියන සෙනෙහසෙන් කටයුතු කරන්නේ. ඉතින් මේ අම්මත් ගුණරත්න මහත්තයාත් අපිට දැන් දරුවෙක් බලා ගන්නවා වගේ අපේ සියලු කටයුතු වලදී මේ ශාසනික ලැබියාවත් එක්කම නිරන්තරයෙන් බොහොම කුඩුපගව කටයුතු කළා. ඒ නිසා එතුමා අහිමි වීම කියන එක අපටත් දැනෙනවා. පැවිදි වෙලා හිටියත් අර පියේහි විපයෝගෝ දුක්ඛෝ කියලා අපි කියන්නේ. තමන්ගේ ප්‍රියමනාප අය ඈත් වීම කියන එක ඒ අඩුව අපට දැනෙනවා. අම්මට වගේම අපටත් ඒ අඩුව දැනෙනවා. මේ පවුලේ අයටත් ඒ අඩුව දැනෙනවා. නමුත් අද අපට ඒ වෙනුවෙන් කළ හැකි කළ යුතු වෙන කිසිවක් නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේදී කළ යුතු කළ හැකි සියලු දේ ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. යසනේ වෙච්ච අවස්ථාවලදී ඒ අපෝපස්ථාන ආදී කරමින් ඒ කළ යුතු සියලු යුතුයකම් බිනදක් හැටියට නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. එතුමාගේ ජීවිතය දිහා බැලුවම අපි අමුතුවෙන් පින් කරලා අනුමෝදන් නොකර අපි දන්න කාලේ කළ යුතු කළ හැකි සියලු ආකාරයේ පින්කම් කරන්නට ඒ අම්මගේ මඟ පෙන්වීමත් සහයෝගයත් ඇතුව සියලු ආකාරයේ පින්කම් ජීවිතයේ සිද්ධ කරගත්තා. මෙන්න මේ පින්කම කරගන්නට බැරි වුණා කියලා කියන්නට නැති තරම සම්බුද්ධ ශාසනයේ පවතින තුරු ඒ නාමය පවතින විදිහට ශාසනික පින්කම් කළා. ඒ එකක්වත් කරලා මම මේ අහවල් පින්කම කළා කියලා ජනප්‍රිය වෙන්න එතුමාට උවමනාවක් තිබුණේ නෑ. ඒ සියල්ල කරලා තමන් හිතින් සතුටු වුණා මම මගේ ජීවිතයට යමක් සිද්ධ කරගත්තා. ඒ නිසා මගේ මෙලෝ ජීවිතේ කනගාටු වෙන්න දෙයක්වත් නෑ. පරලෝ ජීවිතය පිළිබඳව කනගාටු වෙන්නට දෙයක්වත් නෑ කියන හැඟීම එතුමා තුළ නිරන්තරයෙන් තිබුණා. අම්මත් එහෙමයි. තාමත් ඒ පින්කම් සිද්ධ කරනවා. නොඑක ආකාරයෙන් හැම වසරකම සාමාන්‍ය ජීවිතයක කරගන්නට බැරි තරම් පින්කම් ගොඩක් ජීවිතයට එකතු කරගන්න. අවසානයේ අපිට ඉතුරු වෙන්නේ එච්චරයි. මේ කාලේ හොඳටම අපට දැනෙන දේ අපි ඉදිරි පිටම මිනිස්සු සිය ගණනින් දහස් ගණනින් ලක්ෂ ගණනින් මිය යනවා අපි දකිනවා. ඒ කිසි කෙනෙක් රැස් කරගත්ත කිසි දෙයක් අරන් ගියේ නෑ. හුඟක් අයට තිබුණේ පසුතැවීමක් අපට කරගන්න බලාපොරොත්තු වුණා කරගන්න බැරි වුණා කියන. ඒ මරණ බය ඇති වෙනකොට රෝග බය ඇති වෙනකොට තම තමන්ගේ ජීවිතයේ ගොඩනගාගත්ත විදිහත් එක්ක තමයි තමන්ට සතුටු වෙන්නට හරි දුක් වෙන්නට හරි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ජීවත් වෙන ලෝකේ හිත පිළිබඳ කිසි විශ්වාසයක් නැති ලෝකයක්. සමාජයේ සාමකාමීව තියෙනකොට සෞඛ්‍ය ආරක්ෂිතව තියෙනකොට මේ කාරණාව පැහැදිලි කරනකොට සමහර අය අමනාපත් වෙනවා මේ හොඳට ඉන්න අපට ඇයි මේවා කියලා දෙන්නේ කියලා. හැබැයි මේ කාලේ නම් කවුරුත් එහෙම කියන්නේ නෑ.
මොකද අර හොඳට ඉන්න කාලෙත් ඒවට හිත පුරුදු කරපු අයට මේ කාලෙත් මහා බයක් ඇත්තේ නෑ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ මොනවා තිබුණත් එක කැස්සකින් එක හිම්බිරිසාවකින් මේ සියල්ල හිමි වෙන්න පුළුවන්. අපි මේ ගන්න හුස්ම ටිකේ වටිනාකම කොච්චරද කියන එක මේ කාලේ මිනිස්සුන්ට ආය කල්පනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට තමයි අනෙක් සියලු ආකාරයේ ඔබ සුරක්ෂිත කරනවායි කියන, ඔබ ආරක්ෂා කරනවායි කියන, ඔබ පාලනය කරනවායි කියන හැමදෙනාම පේන්නනේ බුදුහාමුදුරුවෝ දාලා අනිත්‍ය ධර්මයේ පමණක්, වෙනස් වීම පමණක් අපට උවමනා විදිහට හසුරවන්නට පුළුවන් ඉදිකට තුඩක ප්‍රමාණයක්වත් මේ ලෝකේ නැහැ කියන කාරණාව ඉස්මතු වෙලා ඉන්නේ. මොකද අනික් හැම කාලෙදීම අපිව බලා ගන්න, අපිව රකින්න එන්න අපි ළඟට, අපි ආරක්ෂා කරන්නම් කියන ඕන තරම් හිටියා. නමුත් මේ කාලයේදී එහෙම ඉදිරිපත් වෙන කවුරුවත් නැහැ. එන්න අපි ඔබව සුවපත් කරන්න, එන්න අපි ඔබව ආරක්ෂා කරන්නම් කියන කවුරුවත් නැහැ. 100 ගණන්, දහස් ගණන් රැස් කරලා සමහර අය සුව කරන්නට උත්සාහ කරා. නමුත් මේ කාලේ කවුරුත් එහෙම අය නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දාලේ මේ සසර ගමනේ අපි හැමදෙනාම මහා අසරණ බවකින් යුක්තයි. ඒ තුල ඔබ ලෝභය නම් පුරුදු කරේ, ද්වේෂය නම් පුරුදු කළේ, මෝහය නම් පුරුදු කළේ. ඔබගේ සසර ගමනම දුකෙන් යුක්තයි. ඔබ පුරුදු කළේ අමෝහය නම්, අද්වේෂය නම්, අලෝභය නම් ඔබගේ පරලෝක ජීවිතයත් යහපත්, සසර ගමනත් යහපත් කියන බව. ඉතින් කාලාමවරුන්ට ඒ අය තුල තිබුණු හිතේ පැටලිලා තිබුණු ප්‍රශ්නයට ඉතාම සරලව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ අහන්න ලැබෙන, දකින්න ලැබෙන හැම දේ තුලින් හොඳ නරක වෙන් කරලා ගන්න ආකාරය. ඉතින් මේ දේශනාව අහලා කාලාමවරුන් සතුටු වෙනවා. තමන්ගේ ප්‍රසාදේ ප්‍රකාශ කරනවා. අභික්කන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නිකුජ්ජිතං මා උච්චේය පටිච්චන්නං මා විවරේය ආවසේ ආශ්චර්යයි ශ්‍රමණ භෝග්‍යෝතමයන් වහන්සේ, අද්භූතයි ශ්‍රමණ භෝග්‍යෝතමයන් වහන්සේ කියන විදිහකින් වැසිලා තිබුණු දෙයක් ඒ වැසීම් අයින් කරලා පෙන්නවා වගේ, මම්මුලා වෙච්ච අයට පාර පෙන්නවා වගේ, ඇස් තියන අයට රූප දකින්න අන්ධකාරයේ තෙල් පහනක් දැල්ලුවා වගේ ඔබ වහන්සේ බොහෝම සරලව අපට ඇති වෙලා තිබුණු ගැටලුව පහදලා දුන්නා. උන්වහන්සේ කිව්වේ නෑ මගේ ශ්‍රාවකයෝ වෙන්න කියලා. ඒ අයට තිබුණු ගැටලුව ඉදිරිපත් කළා. ඒ ගැටලුව විසඳ ගන්න විදිහ උන්වහන්සේ පැහැදිලි කළා. මේක කොච්චර කට්ටිය කිව්වත් ඒ කියන නිසා පිළිගන්න එපා. පරම්පරාවෙන් ආවට පිළිගන්න එපා. මේක මෙහෙම වෙන්නට ඕනේ කියලා හිතුණාට පිළිගන්න එපා. පොත්පත්වල තිබුණාට පිළිගන්න එපා. තර්කයට අනුකූල වුණාට පිළිගන්න එපා. න්‍යායට අනුකූල වුණාට පිළිගන්න එපා. ඔබ කල්පනා කරලා බලන්න මෙය ඔබට හිත කරදා හිත කරදා. ඉතින් ඒ අය තේරුම් ගත්තා මේක කිසි කෙනෙකුට බලෙන් ලබලා දෙන එකක් නෙමෙයි. බුද්ධාමයේ තියෙන ඒ ස්වාධීනත්වය, චින්තන නිදහස තමයි වටින්නේ. තමන්ටම තීරණය කරන්න පුළුවන් තමන් යන්නේ සුගතියටද දුගතියටද කියලා. අපිට පුළුවන් කමක් නැහැ තව කෙනෙක් සුගතියට යවන්නවත් දුගතියට යවන්නට. තම තමන් කරන දේ අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් කාලාමරුනේ තේරුම් අරගෙන තමන්ගේ සතුට ප්‍රකාශ කරලා, ප්‍රසාදේ ප්‍රකාශ කරලා අවසානයේදී වදානවා අද පටන් අපි බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ ගියපු උපාසකය හැටියට පිළිගන්නාසේක්වා කියලා තමන්ගේ උපාසක බව ප්‍රකාශ කරනවා. ඒ අය සතුටින් මේ දේශනාව පිළිගත්තා කියලා කාලාම සූත්‍රය අවසන් වෙනවා. ඉතින් මීට වඩා දීර්ඝව මේ පැහැදිලි කරන්නට උවමනා වුණත් මේ කාලයේ තියෙන මේ සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක, සෞඛ්‍ය නිර්දේශත් එක්ක අපි විශ්වවිද්‍යාල ගුණරත්නම ඊටම සුළු පිරිසක් එකතු කරගෙන අනෙක් අයට ඊළඟට තාක්ෂණයේ ආධාරයේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශ සලසා දෙමින් මේ පින්කම් සිදු කරන්නට යෙදුනේ. මේ රැස් කරගත් දුණු පින් අපි විශේෂයෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. පැයක කාලයක් ගත වෙලා තියෙනවා. මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගන්න තිබුණු සියලු පින් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්
මේට වර්ෂ දෙකකට එහා පැත්තේදී ජන්මාන්තගත වෙන්නට යෙදුණු දෙන්සිල් ගුණරත්න මහත්මයා තමන්ගේ ආදීන ස්වාමි පුරුෂයා ඥාතිවරයා හිතවතා ආදී වශයෙන් මේ සහ සම්බන්ධතා තියෙන ආකාරයට කල්පනා කළා දෙන්සිල් ගුණරත්න මහත්මයා. ඒ වගේම වසර 31කට කලින් ජන්මාන්තගත වෙන්නට යෙදුණු ඒ තමන්ගේ ආදීන පියතුමා ඒ වගේම ඊට පසුව මේ පරිලෝකයට යෙදුණු මෑණියන් වහන්සේ අතුළු කොට ඇති නමින් මිය පරිලෝකයන්ට යෙදුණු සියලු ඥාති සිහියට නගා ගන්නට දෙන්සිල් ගුණරත්න මහත්මයා ආදීන දෙමාපියන් අතුළු කොට ඇති අපි හැමදෙනා නමින් මිය පරලෝකයට යෙදුණු සියලු ඥාති වර්ගයා මේ පින අනුමෝදන් වේවා. අනුමෝදන් වුන්ගේ පරලෝක ජීවිත සපවත් භාවයට පත් කරගනිත්වා. සසර වසනාතුරු නිවන් දකිනාතුරු රෝග පීඩාදියන්ට පත් නොවේවා. අකල් මරණයන්ට පත් නොවේවා. කෙලවර ජාත්‍ය ආදී දුකින් නැත මිදී ලබන්නා වූ එයමා නිවන් සෝබෝධ කරගනිත්වා. ප්‍රසාද කියලා අනුමෝදනා කරන්ට. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක්ඛයෙන් එතර ලබන්නා වූ එයමා නිවන් සුව පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා පුරුෂ වේවා කියලා සාර්ථකව පුණ්‍යමෝදනා වේදන අවසාන වශයෙන් අපි ආශිර්වාද කරනවා මේ හැම දිනාටම තුනුරන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් කායික නිරෝගීභාවය වේවා මානසික නිරෝගීභාවය වේවා ඔබ හැම දිනා විසින් සිදු කරන්නා වූ යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා හැම දිනාටම මෙලොව සනසෙල්ලම වේවා කියන කරුණාවෙන් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන අදහස ඇති කරගෙන වන්දනා කරගන්නට. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.